හරි. පේපර් ඩිස්කෂන් එක ගත්තම මුලින්ම අහනවා ව්‍යුහම ඉලෙක්ට්‍රෝන හතරක් අඩංගු වන්නේ කුමන පරමාණුක ක්‍රමාංකය සහිත මූලධර්ම. පරමාණු ක්‍රමාංකයත් එක්ක ව්‍යුහම ගාන ගද්දී සාමාන්‍යයෙන් ව්‍යුහම ඉලෙක්ට්‍රෝන ගොඩක් තියෙන්නේ D ගොනුවක. මොකද අපිට සරලව තේරෙනවා දැන් sp ගොනුවල මගන් D ගොනුව නැති D ගොනුවේ නැති ඕන කෙනෙක්ට තියෙන්න පුළුවන් උපරිම ව්‍යුහම ගාන කීයද? S කොහොමත් පිළිගන්නේ P වල කියන්නේ S පිළිගන්නේ P වලට යන්නේ ඒකට උපරිම 3යි. හරිද? S ගොනුවේ කෙනෙක්ට ව්‍යුහම උපරිම පෙන්නන එකයි. P ගොනුවේ කෙනෙක්ට උපරිම ව්‍යුහම පෙන්වන්න පුළුවන් 3යි. එතකොට 3ට වඩා ව්‍යුහම පෙන්නනවා නම් 4 5 6 කොහොම D ගොනුවේ කෙනෙක් විතරයි. ඒක පාරන්නේ. ඒ D ගොනුවේ මෙයක් නැහැ. එයා මෙයාලා කවුරුත් නැහැ. D ගොනුව අපිට 3D ගොනුව වුණත් පටන් ගන්නෙ 20න් පස්සේ. ඒතර අනිවාර්යෙන් අපිට ෂුවර් මේ දෙකේ එකක් කියලා. පැහැදිලි නේ කියන්නේ ව්‍යුහම ඉලෙක්ට්‍රෝන 3කට වඩා පෙන්නනවා නම් අනිවාර්යෙන් D ගොනුවේ මූලධර්ම. 22යි 26යි. 22 කියන්නේ කවුරුද මතක් කරා ස්කැන්ඩියම් 21 ටයිටේනියම් 22. ටයිටේනියම්ට තියෙන්නේ මතකනේ 4s පිරිලා 3id වල මේවා පහෙන් මෙහෙම දෙක. මෙයාට උපරිම ව්‍යුහම දෙකනේ. එන අනිවාර්යෙන් 26. කවුද 26 කියන්නේ? ස්කැන්ඩියම් ටයිටේනියම් වැනඩියම් ක්‍රොමියම් අයන් යකඩ. යකඩවල s පිරිලා 26 කියන්නේ S පිරුණට පස්සේ තව 6ක් තියෙනවා කියන එකනේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි. දැකලා ව්‍යුහම 4ක් තියෙනවා. ව්‍යුහම කියන්නේ ඒ කාක්ෂික වල තනි ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඒතර උත්තරේ 26. දැන් මම කෙටි ක්‍රම කියලා දෙනවා. දැන් ඒකත් කෙටි ක්‍රමයක්නේ. දැන් හැම එකම හිත හිතින්න ඕනේ. ළමෙක් මේ හැමෝම ඇඳ හරි හිත හිටියොත් ගොඩාක් වෙලා යනවා. D ගොනුව විතරයි කියන එක හිතුව අතනින් ඊට පස්සේ D ගොනුවේ දෙන්නනේ ඒකෙන් මෙයාව ගත්තා. සරලයි නේ විදිහට. හරි. අපි යමු දෙවෙනි ප්‍රශ්න. මේ පේපර් එක මම ගිය ඉරිදා ඔයාලට කරන්න කියලා දාපු එක මට ළමයි 3 දෙනෙක් කරලා එව්වා හරියටම වෙලාවට. අනිත් අය කලේ නෑ. මේ ඒ වෙලාවටම නොකරත් අනිවාර්යෙන් ඒ පේපර් එකක් ටයිම් කරලා කරන්න පුළුවන් තරම් try කරන්න. ටයිමින් හැදෙන්නේ නැතුව කොච්චර ඉගෙන ගත්තත් මදි ඒක. මේ කෙනෙක් වල මාර්ග කියලා ටයිමින් තියෙන්න ඕන. කෙමිස්ට්‍රි ෆිසික්ස් මේ මැත්ස් හැම එකේම එහෙමයි. කෙමිස්ට්‍රි වලත් ගොඩක් ක්‍රිටිකල් ටයිමින්. ඒකට අර ඒ වෙලාවට බැරි වුණත් කමක් නැහැ. පස්සේ වෙලාවක හරියටම වෙලාව තියලා තනියම පේපර් එක කරන්න. ඒ ප්‍රැක්ටිස් එක දැන් ගත්තේ නැත්නම් ඔයාලට විභාග ලං වෙලා හරිම අමාරු වෙනවා ඒක කරගන්න. හරි. අපි ඊළඟ එකට පරමාණු ක්‍රමාංකය 29ක් වන 29 කියන්නේ කවුද? සිංක්ට කලින් එක්කෙනානේ. ස්කැන්ඩියම් ටයිටේනියම් කොමෙන් අයන කොබල්නිකල් කොපර්නේ. භූමි අවස්ථාවේදී පළමු ව්‍යුහම ඉලෙක්ට්‍රෝනය විස්තර කිරීම සඳහා භාවිතා කළ හැකි ක්වොන්ටම් අංග කුලකය. ව්‍යුහම ඉලෙක්ට්‍රෝනය. හරි. ඒකේ ව්‍යුහම ඉලෙක්ට්‍රෝන එකයි තියෙන්නේ. මතකද කොපර්ගේ වින්‍යාසයට මොකද වෙන්නේ කියලා S2යි D9යි කියලා අපි හිතුවට අර D10 කරගන්න S එකක් අදිනවනේ. D ගේ පහම පිරීලානේ. ඒ ගැන කතා කරන්න ඕනේ මේ S එක. මේක 4යි S කාක්ෂිකය. එතකොට ප්‍රධාන ශක්ති මට්ටම් 4 තියෙන්නේ. ඒකට පළවෙනි අංකේ 4යි. S වල කියන්නේ S උපශක්ති මට්ටමේ 0යි. S කාක්ෂිකයක තියෙන 0යි. ධන භාගය හෝ ඍණ භාගය. ඒක කොමකක් තිබ්බත් හරි. උත්තරේ 4. හරිනේ. ප්‍රශ්න අංක 3ට යමු.
සෙන්ටිමීටර 10ක් දිග පිරිසිදු කරන ලද මැග්නීසියම් පටියක් ග්‍රෑම් 15.65කි. බර කෝවක දමා නියත බරක් ලැබෙන තුරු රත් කළ විට කෝව සමග මැග්නීසියම් කැබැල්ලේ බර 16.1යි. කෝව සමග ඔක්සයිඩේ බර. දැන් කෝවේ ස්කන්ධයේ නියතයක්. හරිද? බර කෝවක දමා. එතකොට කෝව කියලා අපි ගන්න සාමාන්‍යයෙන් මිනිරන් වලින් හදලා කියලා. එයාට මුකුත් වෙන්නේ නැහැ. මැග්නීසියම් තමයි මැග්නීසියම් ඔක්සයිඩ් හදන්නේ. එතකොට කෝවේ බර නියතයි. රත් කරාම මැග්නීසියම් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් ඔක්සයිඩ් වෙනවා. ඒක හරි. දෙන්නගේම ස්කන්ධය 16.13යි. ඕකෙන් කෝවේ බර අඩු කරන්න 15.65ක්. එතකොට එනවා 8යි 4යි 0.48ක් කියලා එනවා මැග්නීසියම් ඔක්සයිඩ් වල බර. මේ මැග්නීසියම් ඔක්සයිඩේ බර. එතකොට මැග්නීසියම් ඔක්සයිඩේ මෞලික ස්කන්ධය ගත්තොත් කීයද? මැග්නීසියම් ඔක්සයිඩ් මෞලික ස්කන්ධය මැග්නීසියම් 24යි. ඔක්සයිඩය කීයද? 16යි නේ. 24යි 34යි 6යි 40යි. ඕකෙන් MgO තියෙන මවුල ගාන ගන්න. MgO මවුල ගාන ගන්න. මවුල ගාන ගන්න කොහොමද? ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. 0.48 බෙදන්න මෞලික ස්කන්ධය 40. බලන්න මෙතන පිළිතුර කීයක් එයිද කියලා. 0.48 බෙදීම 40. බිඳුව දශම 4යි 8 බෙදීම 40 මේෂම් 0.1යි 2ක් කියනවානේ. 0.1යි 2යි මවුල. මවුල 0.1යි 2ක් ඔක්සිජන් කියන්නේ. ස්කන්ධය සමානයි මවුල ගාන වැඩි කිරීම මෞලික ස්කන්ධය. මවුල ගාන 0.1යි 2යි ඔක්සිජන් ස්කන්ධය 16යි. 0.1යි 2 16න් වැඩි කරා. බිඳශම 1.9යි 2යි. ඒක ඇතුළේ තියෙන ඔක්සිජන් විතරක් ස්කන්ධය 0.1.9යි 2යි. කෝවේ ස්කන්ධය අපි දන්නවනේ. කෝවේ ස්කන්ධය ඒගොල්ලෝ කියනවා 15.6යි 5. 15.6යි 5 කියන්නේ කෝවේ ස්කන්ධය එක වෙනස් වෙන්නේ නැහැ. මැග්නීසියම් ඔක්සයිඩ් ඇතුලේ තියෙන ඔක්සිජන්ගේ විතරක් ස්කන්ධය 0.1.9යි 2යි. ඒ දෙක එකතු කරලා බලන්න. 2යි 9 5යි 14න් 1යි 6යි 7යි 8යි 8යි 15යි 0.84යි 2යි ග්‍රෑම් නේ. ළඟම උත්තරයට ගන්න. ළඟම උත්තරේ මේක. වෙන එකක් නැහැනේ. හැබැයි 15.6ට වඩා වැඩි වෙන්න ඕනේ. ඒක ගහන්න එපා. ඒක වැරදි. මේක මොන හරි ගානේ වැරද්දක් වෙලා තියෙනවා. කමන්න. මේ ඒ ගානේ කොහමද අදහසේ පොඩි වැරද්දක් තියෙනවනේ මේ කෝව සමග ඔක්සයිඩේ බර කිව්වම මොකක්ද ඒකේ අදහස කියන්නේ?
අපි ඊළඟට සල්ෆේට් අයනයේ හැඩයට සමාන ජ්‍යාමිතික හැඩයක් ඇත්තේ. සල්ෆේට් අයනයේ හැඩය මොකක්ද? සල්ෆර් වටේට තියෙන්නේ සිග්මා බන්ධන 4යි එකසර නැහැ. සිග්මා 4යි එකසර නැහැ කියන්නේ මේ චතුස්තලීය. චතුස්තලීය කවුද තව ඉන්නේ? sorry සල්ෆේට් නෙමෙයිනේ සල්ෆයිඩ් තියෙන SO3 රින දෙක. SO3 රින දෙක නම් සිග්මා 3යි එකසර 1යි. මෙහෙමනේ සල්ෆර්. ද්විත බන්ධන O තනි බන්ධන O රින තනි බන්ධන O. සල්ෆර් 6 වෙනි කාණ්ඩේ තව ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා 6 වෙන්න යාලා. මේකනේ පිරමිඩ. පිරමිඩ තියෙන්නේ කාගේද? මධ්‍ය පරමට අනිවාර්යෙන් 3 දෙනෙක් ඉන්නමත් ඕනේ. තුන හරිනේ. බ්‍රෝමේට් එහෙමනේ. බ්‍රෝමේට් 7 වෙනි කාණ්ඩේ. එතකොට එයාගේ Br O රින O මෙහෙමනේ. එයාත් සිග්මා 3 එකසර යුගලා එයා පිරමිඩ්. අපි යම් පස්වෙනි ප්‍රශ්නෙට. ඒවා සාමාන්‍යයෙන් බලලා මනෝමයෙන් කරන මට්ටමට පාස් පේපර්ස් කරලා හදාගෙන තියෙන්න ඕන මේ වෙද්දි. දැන් ඒවා ගොඩක් කල්නේ කරලා. සල්ෆයිඩ් අයනේ හරි. BF3 ඇමෝනියා H2S SiH4 බන්ධන කෝණ වෙනස් වෙන අන්තිමට. BF3 තලිය ත්‍රිකෝණාකාර බෝරොන් 3 වෙනි කාණ්ඩේනේ 120යි. ඇමෝනියා සිග්මා 3යි එකසර යුගලයි පිරමිඩ. පිරමිඩ වල යන්නේ කීයද? 107යි දල වශයෙන්. H2S කෝණික 105යි දල වශයෙන්. සිලිකන් හයිඩ්‍රයිඩ් චතුස්තලීය 109යි දල වශයෙන්. එතකොට එතනින්ම ගත්තගෙන අඩුම H2S ඊට වැඩි ඇමෝනියා ඊට වැඩි SiH4 වැඩිම BF3 උත්තරේ 3. හරි වෙන ප්‍රශ්න 5ක් කළා. ඒවල ගැටලු තියෙනවා නම් බලලායි කියන්න පුළුවන්. ඔයාලට ඉරිදා 11ට පුළුවන්ද දිගටම ක්ලාස් එක? ඉරිදා උදේ එක. ගැටලුවක් නැහැ නේද උදේ 11. උදේ 11ට ක්ලාස් තියෙනවා මට ටිකක් කියන්න. මටත් 11 ලේසි. අර ඉස්සරම අපි කරපු වෙලාවනේ. මේ ගැටලුවක් තියෙනවා නම් කියන්න. හරි මුල් පහ ඉවරයි. අපි යන් ඊළඟට නේ. උදේම නැහැ මම 7-9 නෑ ආයේ 9-11ත් නෑ 11ට ඉන්නවා ආයේ නැත්තම් රෑ වෙලා කියන්නේ හවස තමයි හවස තියෙනවා උදේ 11ට පස්සේ
11ට බැරි වුණොත් දාගන්න වෙන්නේ හවස. හවස සමහර ළමයින්ට ක්ලාස් කතාවක් කිව්වේ. එතකොට හවස දානවා නම් අර කාටවත් ක්ලාස් නැති වෙලාව බලලා දාගන්න වෙනවා. 11 ගොඩක් අයට ඕකේ කියලා කිව්වා. එතකොට 11 පුළුවන් නම් 11 කරමු. දැන් අපි බලමු. හරි. 6ට යමු. භූමි අවස්ථාවේ පවතින වායුමය M ධන දෙක අයනය සහ M මූලද්‍රව්‍ය යන ප්‍රභේද දෙකේ යුගලනය නොවූ ඉලෙක්ට්‍රෝන 5ක් අඩංගු මූලද්‍රව්‍ය. M ධන දෙක අයනය සහ M මූලද්‍රව්‍ය ප්‍රභේද දෙකකින් යුගලනය නොවූ ඉලෙක්ට්‍රෝන කියන්නේ මේවා තනි ඉලෙක්ට්‍රෝන. ඒ කියන්නේ ඔය කතා කරන්නේ මේවා ගැන ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන ගැන. 5ක් තියෙන්න ඕන නේද? ධන දෙකේ මූලද්‍රව්‍ය එකතුව 5ක් වෙන්නයි ඕන. එතකොට ඒක නම් බලන්න වෙනවනේ කෙටි ක්‍රමයක් තියෙයිද කියලා කියන්න අමාරුයි. කොබල්ට් D7යි කියන්නේ එතන 3ක් තියෙනවා එකසර. කොපල් ධන 2 වුණාම ඒත් ව්‍යුග්ම 3යි 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 6යි. බෑ කොබල් ගන්න බෑ. නිකල් වල ඊළඟ නෑනේ. කියන්නේ 28 එකසර 2යි කොබල්ට් ධන නිකල් ධන 2 වුණාමත් එකසර 2යි 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 4යි. එකක් ගන්න බෑ. මැංගනීස් 25 එකසර මේ තනියම 5ක්ම තියෙනවා. Mn ධන දෙකේත් 5යි 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 10යි. නෑ හරි. මේගොල්ලෝ හරිය ටෝටල් එක නෙමෙයි. M ධන දෙකේදී M මූලද්‍රව්‍යයේදී දෙකේම වෙන යුගලනෝ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙන දාග. උත්තරේ මැංගනීස්. මැංගනීස්ගේ මූලද්‍රව්‍යයේදී කොහොමත් 5ක් තියෙනවා. ඒ ස්පිරිලා D වල හරියටම 5යිනේ. 5ක් පුරවන්නේ හැමතිස්සෙම මෙහෙමනේ. මුලින්ම මෙහෙම පුරවලා වැඩි වුණොත්නේ මේ යුගලනය කරන්නේ. Mn ධන 2 වුණත් ඔයගොල්ලෝ දන්නවානේ එළියම ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්නේ 4s වල ඒවා ඉවත් වෙන්නේ. ඒත් මේ 5 හැමම තියෙනවනේ. ඒකට උත්තරේ 3. හරි. තව සති දෙකකින් ආයෙ පේපර් එකක් දෙනවා. ඒක ටිකක් මම වැඩිපුර මේ කැල්කියුලේෂන්ස් දානවා. දාපු එකක් දෙන්නේ. මොකද කැල්කියුලේෂන්ස් එතකොට මම හිතන්නේ ඔයාලට සෙන්සුරාදා එකකින් මම කවර් කරලා තමයි දෙන්නේ. සති දෙකක් නෙමෙයි. සති තුනකින් වගේ. කැල්කියුලේෂන්ස් කවර් කරලා ආයෙ එකක් කරනවා. ඊට පස්සේ ෆිසිකල් එකක් කරන්න ඕනේ වෙනම ෆිසිකල් පේපර් එක. එහෙම වෙනම කරමු. ඕගනික් වලට එකක් කරමු. ෆිසිකල් වලට කරමු. එහෙම දැන් පටන් ගන්න ඕන පොඩි පේපර්ස් ලියන්න. 7 එන් 15 පරමාණුවකට එක්සල්සියස් මගින් පහර දී ඔක්සිජන් 17ක වයින් 10. එතකොට මේක නම් ටික ෆිසික්ස් පැත්තටත් බරයි. ඒ අර මේ මොනවද න්‍යෂ්ටික ප්‍රතික්‍රියා වගේ N15 ධන x අංශුව එයාගෙන අපි දන්නේ O17 හැදෙනවා ධන y x y විය හැකි. එතකොට වෙන්න ඕන මේ ඇත්තටම මේ පරමාණු ක්‍රමාංක ස්කන්ධ ක්‍රමාංක සමාන වෙන්නයි ඕනේ. වම් පැත්තේ මුළු ස්කන්ධ ක්‍රමාංකය සමාන වෙන්න ඕන දකුණු පැත්තේ මුළු ස්කන්ධ ක්‍රමාංකය. වම් පැත්තේ මුළු පරමාණු ක්‍රමාංකය සමාන වෙන්න ඕන දකුණු පැත්තේ මුළු පරමාණු ක්‍රමාංකයට.
ඕකනේ කතාව. එතකොට මේ x5 හිතුවොත් ඉලෙක්ට්‍රෝනයක් කියලා හිතුවොත් x මෙයා බිඳුවයි බෑනේ. බැරිත් නෑනේ. එතකොට හැබැයි ඉලෙක්ට්‍රෝනේ මෙතන ඍණ එකනේ. මෙතන ඍණ එක වුණොත් ඒ 6යි. අර පැත්තේ 8ත් එක්ක කවුරුවත් එකතු වුණොත් 6ක් වෙන්නේ නෑනේ. අඩු වෙන්නේ බෑ. මේක එක ගැලපෙන්නේ නෑ ඒක. ඒක හරියන්නේ නෑ. කියන්නේ x ඉලෙක්ට්‍රෝනයක් නෙමෙයි කොහෙත්. x ඇල්ෆා අංශුවක් වුණොත් මෙතන 2යි මෙතන 4යි. එම වුණොත් y ස්කන්ධ හීලියම් 9යි ඒත් 1යි 2යි වෙන කෙනෙක් ඉන්නවද කවුරු හරි? හීලියම් 2යි 4යි. ඒකත් ගැලපෙන්නේ නැහැ වගේ. බීටා අංශුවක් කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් නේ. නියුට්‍රෝනයක් වුණොත් x නියුට්‍රෝනයක් වුණොත් මේක බිඳුවයි මේක 1යි නේ. මෙතන y එහෙම වුණොත් ඉලෙක්ට්‍රෝනයක් වුණොත් හරියයි. ඍණ 1යි බිඳුවයි. නෑනේ ඒත් හරියන්නේ. 16යි අරක 16 වෙන්නේ මේ පරමාණු ක්‍රමාංකයේ පැත්ත නම් හරියි. ඒකේ ගැලපෙන එකක් ඔයාලට ආවද උත්තරය? පහ හරි ගියේ නෑනේ. දැන් මේ පැත්තේ නියුට්‍රෝනය නම් මේ දැන් මේකෙන් ආවේ 5 හරි ගියේ නෑ. නියුට්‍රෝනය නම් නියුට්‍රෝනයේ පරමාණු ක්‍රමාංකය 0 ස්කන්ධ ක්‍රමාංකය 1යි. ඒ උඩ 15යි 16යි වෙන්න ඕනේ. ඔක්සිජන්ගේ මෙතන හැබැයි මෙතන නයිට්‍රජන් 16ද දන්නේ නැහැ තියෙන්නේ. නයිට්‍රජන් 16 නම් හරි. මං හිතන්නේ මෙතන අර මට මේ printing නිසා පේන්නේ n 16 වෙන්න ඇති තියෙන්නේ. හරි හතරත් කෙනෙක් කියන නිසා ළමෙක් කියන නිසා අපි හතරත් බලමු. හතර හරියනවද කියලා බලමු. මම බලපු විදියට හතර හරි ගියේ නෑ අපි නිකන් බලමු. ඇල්ෆා නම් 2යි 4යි. ආයක හරියන්න බෑනේ. මොකද මේ කොහොමද 15 ගත්තොත් කොහොමත් හරියන්නේ නැහැ. මොකද ඇල්ෆායි මෙයයි එකයි ඉක්වල්. හීලියම් නියස්ටයි ඇල්ෆාගේ එකම දෙන්නේ. ඒකට y හීලියම් නම් ඒත් 2යි 4යි. කොහොමත් වෙන්නේ නැහැ. මේක 16 වුණත් ඒක එන්නේ නැහැ. මං හිතන්නේ උත්තරේ 5 එන්නේ මෙතන n 15 නෙමෙයි n 16 අතන තියෙන්නේ. එහෙම එකක් තමයි මං හිතන්නේ අතන වෙලා තියෙන්නේ. n 16 මෙතන n 16 තියවිලා උත්තරේ 5 આવොත් නම් හරියටම හරියනවා. 4 අපිට n 15 වුණත් එන්නේ නැහැ 16 වුණත් එන්නේ නැහැ. ඒ නිසා අපිට ගන්න වෙන්නේ අපි ගමු උත්තරේ 5 කියලා. ඒකේ වෙන්න ඕන වම් පැත්තේ මුළු පරමාණුක ක්‍රමාංකය දකුණු පැත්තේ මුළු පරමාණුක ක්‍රමාංකයට සමාන වෙන්න ඕන. වම් පැත්තේ මුළු ස්කන්ධ ක්‍රමාංකය දකුණු පැත්තේ මුළු ස්කන්ධ ක්‍රමාංකයට සමාන වෙන්න ඕන. ඒක තමයි වෙන්නේ. කරමු. තව ඕගනික් පොඩ්ඩක් තියෙන එක ඉවර කරලා දාමු.
තව සබ් දෙකක් කරලා ඊට පස්සේ මට සම්පූර්ණයෙන්ම ෆිසිකල් වලට ඉරිදා කාලේ ගන්න පුළුවන්. අට ඉලෙක්ට්‍රෝන ජ්‍යාමිතිය සමාන නොවන්නේ. මෙතනත් වැඩිලා නෑනේ. මං හිතන්නේ S2O3 ඍණ දෙක උතන තියෙන්නේ. ඔව් වෙන කෙනෙක් නෑනේ ඒ වගේ. O6 කියලා ඉන්නවා. ඒක ගැලපෙන්නේ මෙතන 2 අපිට පේනවනේ. අනිවාර්යෙන් මේ S2O3 ඍණ දෙක S2O3 ඍණ දෙක ඉන්න ඕනේ. මෙහෙම ද්විත්ව බන්ධනයකුයි මෙහෙමනේ ඕරින මෙහෙම ඒ කියන්නේ මධ්‍ය පරමාණු වටා යා ඉන්න ඕන මේ ටෙට්‍රායිඩල් මේ ජ්‍යාමිතික හැඩය හරි නැතන ඒක ඉන්න ඕන චතුස්තලීය විදිහට මධ්‍ය පරමාණුව වට. චතුස්තලීය මෙයා චතුස්තලීයනේ BCl වලින් චතුස්තලීය සිග්මා 4 එක සැර නැහැ බොරෝන් තුන්වෙනි කාණ්ඩ නිසා. චතුස්තලීය සීසෝ පිරමිඩ SFO සීසෝ නේද? චතුස්තලීය දෙන්නෙක් ඉන්නවා. පොඩි ගැටලුවක් මේ SFO එන්න බෑනේ. SFO සීසෝ හරි හැඩය නෙමෙයි ඉලෙක්ට්‍රෝන ජ්‍යාමිතිය හැඩය නෙමෙයි. හරිනේ එතකොට අවුලන්නේ හැඩය නෙමෙයිනේ. ඉලෙක්ට්‍රෝන ජ්‍යාමිතියට අපි ගන්නේ පවතින මුළු විකර්ෂණ කාණ්ඩ ගන්න. SFO වල පවතින මුළු විකර්ෂණ කාණ්ඩ ගන්න 6යි. NH3 වල 4යි. මුළු විකර්ෂණ කාණ්ඩ ගන්න 4 තමයි තියෙනවා. චතුස්තලීය ජ්‍යාමිතිය හැඩය නෙමෙයි. චතුස්තලීය ජ්‍යාමිතිය. මෙයාගේ 6ක්. මෙයා අෂ්ටතලීය ජ්‍යාමිතිය. මම ගන්නේ ඉලෙක්ට්‍රෝන ජ්‍යාමිතියයි හැඩයයි කියන්නේ දෙකක්. මේ ජ්‍යාමිතිය. එකට ගන්නේ ඒක සිග්මා බන්ධනද එකසරද කියලා අදාළ නැහැ. පවතින මුළු විකර්ෂණ කාණ්ඩ ගන්න. එහෙම ගත්තම පිළිතුර SFO. යටක් තියෙනවා මුළු විකර්ෂණ කාණ්ඩ. හරි. නමේ මුහුම් කරන සම්බන්ධයෙන් කුමන ප්‍රකාශය සත්‍යද? මුහුම් කරන්නට භාජනය වන්නේ එකම පරමාණු ආකාශය. හරියටම හරි. ඒක අපේ එක්සෑම් පොයින්ට් එකක් වලට මතක තමයි. එකම කෙනාගේ තමයි වෙන්නේ. SP මුහුම් කාශය කෝණ 180යි හරියටම හරි. ඇමෝනියා අණුසලකේ ඉන් පරමාණු SP2. වැරදි. නයිට්‍රජන් වටේට තියෙනවා විකාශන කාණ්ඩ 4ක් SP3 වෙන්න ඕනේ. මේක වැරදි. මුහුම් කරණයේ සෑදෙන මුහුම් කාක්ෂය සමාංශය. ඔව් ඒක වෙන්න තමයි එහෙම මුහුම් කරණය වෙන්නේ. ඒ වලින් ඉගෙන ගන්නත් දේවල් තියෙනවා ප්‍රශ්න වලින්. මුහුම් කාක්ෂය අතර වයි බන්ධන නොසෑදී. හරියටම හරි මුහුම් අය හදන්නේ සිග්මා විතරයි. රේඛීය අතිච්ඡාදනය විතරයි. 9ට පිළිතුර 3 මුහුම් කරණය අමතක නම් ආයෙ පොඩ්ඩක් බලා ගන්න. ඒක වැදගත් පාර්ට් එක. ඊළඟ ප්‍රශ්නය 99 දී විද්‍යාඥයන් පරම ක්‍රමාංක 114ක් එනම් ඉන්ද්‍රතන්නදී සිදුවන ලද්දේ ප්ලූටෝනියම් මත වාදකයේ දෙවන කාර්යයත් එක්ස්ට්‍රම් මුද්‍රාවයක් මගින් පහර දීමේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක්. එය පහද දැක්වේ. මෙහි පොඩ්ඩක් මෙවන x යනු නෑ n යනු නියුට්‍රෝන වේ x කියන්නේ. හරි මෙහෙමනේ නියුට්‍රෝන කිව්වම පරමාණු ක්‍රමාංකය 0යි ස්කන්ධ ක්‍රමාංකය 1යි. එතකොට 3 දෙනෙක් ඉන්න නිසා පහළ නම් කොහොමද බින්ද උඩ 3ක් තියෙනවා. මතකනේ? ඒවා සමාන වෙන්නයි ඕන. මෙතන තියෙන 200 කීයද? 44ද? නෑ 44 වෙන්න බෑනේ. මොකද මේ පැත්ත 289ක් තියෙනවානේ. මෙතන ඇත්තේ ඒක අර හොයන්න බැරි තමයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ.
289ට වඩා අනිවාර්යෙන් වැඩි එකක් ඇත්තේ. නැතුව විදිහක් නැහැ. 294 තියෙන්න ඕන අනිවාර්යෙන්. අනිවාර්යෙන් 294 තියෙන්න ඕන. 294ට කීයක් එකතු කරාමද? අතනින් 289 ධන 3 නියුට්‍රෝන 3ක් නේ. 289 90 ඔව් 292 වෙන්නේ. 294ට දෙකක් එකතු කරා. ඒකට x ගේ ස්කන්ධය 2 වෙලා හැබැයි ඒකත් නෑ වෙන්න බෑනේ. මේ ඔක්කොම පරමාණු තියෙන්නේ. එහෙනම් එතන 244 තමයි. 244 ධන a මේ a කියන්නේ x ගේ ස්කන්ධ ක්‍රමාංක සමාන 292. මෙතන a ගන්නකො. a ගත්තම වාට 292 රින් 244. 44ක් අඩු කරාම කීයක් එයිද? 8යි 4යි 48ක්. ස්කන්ධ ක්‍රමාංකය 48 වෙන්න ඕනේ. හැබැයි පරමාණු ක්‍රමාංකයෙන් එහා ඒ කියන්නේ ඔයාලට දෙනවා විභාගෙදී මේ භාවිතාවකින් ටගල් බලලා ගන්න පුළුවන්. ඒකෙම උත්තරේ එනවා. ඕනම් පරමාණු ක්‍රමාංකයක් බලමු. 94යි නේ මෙහෙ. ඉසෙට් දන්නේ වම් පැත්තේ. අතන ඉතින් නියුට්‍රෝන වලට නැහැනේ. අර 114යි. 94 ඉඳලා 114ට කීයද? 20යි. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා ස්කන්ධ ක්‍රමාංකයෙන් කියන්න බෑ ඊයේ. ඇයි මේ පරමාණු ක්‍රමාංකයෙන්ම ගන්න කියන්නේ පරමාණුවක් නැත්නම් මූලද්‍රව්‍ය. ඇයි ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වෙනවනේ. ඇයි අයිසෝටෝප්ස් තියෙනවනේ. සමස්ථානික එකම පරමාණු ක්‍රමාංකයේ තියෙන කෙනෙක්ට ස්කන්ධ ක්‍රමාංක වෙනස් වෙනස්යි තියෙනවා. ඒ නිසා ස්කන්ධ ක්‍රමාංකයෙන් ගන්න එපා කවදාවත්. ඒකින් අර ආසන්නව කවුද කියලා හොයාගන්න පුළුවන්. කවදාවත් ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණුවක් හෝ මේ කෙනෙක් ගන්න බෑනේ. වෙනස් වෙනවනේ. සමස්ථානික පරමාණු ක්‍රමාංක වෙනස් වෙන්නේ නැහැ නේ කාග. තියෙන ප්‍රෝටෝන ගාන වෙනස් වෙන්නේ නැහැ නේ. ආයනයක් හැදුවත් වෙනස් වෙන්නේ නැහැ. සමස්ථානික වලදී වෙනස් වෙන්නේ නැහැ. එතකොට ඉසෙට් 20යි කියන්නේ අනිවාර්යෙන් ඒ කැල්සියම්. ඊළඟට පොඩි ගණනය කිරීමක් මතක ඇති ඔය හයිඩ්‍රෝකාබන් ගණනය කිරීම ගොඩක් අපේ ටියුට් එකේ තියෙනවා. ගණනය කිරීම ටිකක් ඉස්සරහට ගියාමනේ අපිට ඒක හම්බෙන්නේ. බියුටේන් C4H10 හයිඩ්‍රජන් සමග දහනය මුලින්ම ප්‍රතික්‍රියාව අපි හරියට ලියා ගමුකෝ. දෙන්නේ කාබන් ඩයොක්සයිඩුයි ජලය. හරියටම තුලිත කරගමු. කාබන් 4ට 4ක් කියන්නේ මෙතන 4 දාන්න. වම් පැත්තේ හයිඩ්‍රජන් 10යි මෙතන 5ක් දාපුවම හයිඩ්‍රජන්. දකුණු පැත්තේ ඔක්සිජන් බලලා ඒ අනුව වම් පැත්තේ තුලිත කරා. දකුණු පැත්තේ ඔක්සිජන් තියෙනවා 5යි 4ක් 2 8යි 13යි. මෙතන දාන්න 13 බෙදීම 2. ගණන් හදන්න විතරනේ. ඒ නිසා භාග දැම්මට කමක් නැහැ. අනුපාතය නැතුව ගණන් හදන්න බැහැනේ. මේ ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය නැතුව. බියුටේන් කිලෝග්‍රෑම්. ඔයගොල්ලෝ දන්නා ස්කන්ධ වලින් දුන්නට අපිට ගණන් හදන්න පුළුවන් මවුල වලින්. පස්සේ ආයි ස්කන්ධයට හරවන්න ඕන. බියුටේන් කිලෝග්‍රෑම් එකක්. කිලෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් 1000. ග්‍රෑම් 1000 මවුල වලට හරවන්න බියුටේන්ගේ මෞලික ස්කන්ධයෙන් බෙදන්න ඕන. බියුටේන් මෞලික ස්කන්ධය බලන්න කාබන් 4යි 12 4යි හයිඩ්‍රජන් 10යි 12 4 48යි 10 58යි 58න් බෙදුවම මවුල ගාන එනවා. සුළු කර කර ඉන්න එපා. අපිට අවසන් උත්තරේන ගන්න ඕන. මේ තියෙන්නේ ප්‍රතික්‍රියා සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරා කියලා කියනවා. නැත්තම් එහෙම දාපු මුළු ගාන ගන්න බෑ. කිලෝග්‍රෑම් එකම සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරොත් ප්‍රතික්‍රියා කළ මවුල ගාන ගන්න ස්කන්ධය විදිනවා මෞලික ස්කන්ධය. හරිද? එතකොට මේ සම්පූර්ණ දහන.
ඔක්සිජන් ඕන ඒ මවුල ගානෙන් 13න් පංගුවක්. බියුටේන් එකට ඔක්සිජන් 13 බෙදීම දෙකනේ අනුපාතය. මේකෙන් 13න් දෙක බෙදීම දෙකක් තමයි ඔයාට ඕන 19 වෙන ඔක්සිජන් මවුල ගන්න. හරිද? හැබැයි ඔයාට ඕන මවුලද නැහැ. ඔක්සිජන් ස්කන්ධය ඕන. මවුල ගාන ස්කන්ධ කරන්නේ කොහොමද? ස්කන්ධය සමානයි මවුල ගාන වැඩි කිරීම මෞලික ස්කන්ධය. ඔක්සිජන් ගානේ O2 මෙතන 32න් වැඩි කරන්න. ග්‍රෑම් එන්නේ. ග්‍රෑම් කිලෝග්‍රෑම් ගන්න 1000න් බෙදන්න. ස්ටෙප් බයි ස්ටෙප් හදන්න එපා MCQ නේ. එක පෙළට හදන්න. එතකොට කැපෙනේව කැපිලා ලේසි වෙනවා ගන්න. 18000 කැපෙනවා. 32 ඒවා 13ක් බෙදීම 58 වැඩි 2 තමයි වඩ පිළිතුර එන්නේ. මේක 4න් හරි 2න් හරි දෙවරක් 1යි දෙවරක් 6යි දෙවරක් 2යි දෙවරක් 9යි. ඊට වඩා වෙනවද? දෙකට සුළු වෙනවා 8ක්. ඊට වඩා නම් සුළු වෙන්නේ නැහැ. හැබැයි දැන් ටිකක් ලේසියිනේ. ඊට වරක් 3 24යි 2යි 104යි බෙදීම 29 නේ. දල වශයෙන් උත්තරේ ගන්න පුළුවන්ද? 3යි ගානක්. හැබැයි 3යි ගානේ තමයි ඔක්කොම තියෙන්නේ. හරියටම හදන්න වෙනවා අපිට. හරියටම හදලා ගන්නකො උත්තරේ මේ සමහර විභාගෙට A level වලට එන ගණන් නම් මේ නිකම්ම මේකෙන් බලලා ගන්න පුළුවන්. මේක ටිකක් හරියටම හදන්න දෝ ගන්න බෑ වගේ. මේ ඔක්කොම මේ 3යි ගණන්නේ දීලා තියෙන්නේ. ඒක හරියටම හදන්න වෙනවා. හදලා උත්තරේ දාමු අපි. තුනයිශම 5යි 8ක් වගේ එන්නේ. මෙයාට කිට්ටුයිනේ. ඔක තමයි අවශ්‍ය මුළු ඔක්සිජන් ස්කන්ධය අර කිලෝග්‍රෑම් එකක් බියුටේන සම්පූර්ණ ප්‍රතික්‍රියා කිරීම සඳහා. ප්‍රශ්න 11ක් වෙනකල් කරගත්තා. ඔයාලට ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. හරි. යමුනේ ඊළඟ වැඩේට. 12 ඉඳලා ස්කන්ධය මෙච්චරක් වන අංශුවක් මෙච්චර වේගෙන් චලනය. ඩී බ්‍රෝග්ලි මතකද? ෆිසික්ස් වල නම් අන්තිම පාඩමේ තියෙන්නේ. හැබැයි කෙමිස්ට්‍රි වලට ඒක සාමාන්‍යව උගන්වන්නේ නැහැ. පදාර්ථාංශුමය ස්වභාවය නෑනේ දැන් කෙමිස්ට්‍රි එකේ. H බෙදීම MB. ඩී බ්‍රෝග්ලි තරංගායාමය ගැන මම සරලව ඔයගලන්ට මතක් කළොත් ඩී බ්‍රෝග්ලි තරංගායාමය කියන්නේ සංකල්පයක් තියෙනවා. ඔයගොල්ලෝ ෆිසික්ස් වල ඉගෙන ගනි අන්තිම පාඩමට. මගේ ෆිසික්ස් ආපු ළමයි නම් මම හිතන්නේ මේ වෙද්දි ඉගෙනගෙන ඉවරයි. මම අන්තිම පාඩම ඉවර නිසා. ඩී බ්‍රෝග්ලි තරංගායාමය කියන්නේ අංශුවක් ඉතා වේගයෙන් ගමන් කරද්දී එයා පෙන්නනවා තරංග ලක්ෂණ. කියන්නේ මේක සම්පූර්ණයෙන්ම අයින්ස්ටයිනුයි ප්ලාන්කුයි කියපු කතාවේ විලෝමය අනිත් පැත්ත. ඒගොල්ලෝ කිව්වේ ශක්තියට පදාර්ථ ස්වභාවය තියෙනවා කියලා. ඩී බ්‍රෝග්ලි කිව්වේ ඒකේ අනිත් පැත්තත් හරි. කියන්නේ අංශුවක් ඉලෙක්ට්‍රෝන මේවා. ලොකු පදාර්ථත් හරි ඒවා අපිට හැට පේන්නේ මැක්‍රෝ මොලිකියුල්ස් ඒවල ලොකු කතා ගොඩක් තියෙනවා. ඒවා ඒ ලෙවල් වලට ඕනේ.
කුඩා අංශුවක් ඉතා වේගයෙන් ගමන් කරද්දී තරංගමය ගුණ පෙන්වනවා. තරංගමය ලක්ෂණ පෙන්වනවා. ඒක ඔප්පු කරලා දෙනවා ඉලෙක්ට්‍රෝන එහෙම හයියෙන් එවම ලැටිසස් ඇතුලේ සෝඩියම් ක්ලෝරයිඩ් වගේ ලැටිස් මේ අයනික දැලිස් ඇතුලේ ඒක විවර්තනය වෙලා පෙන්නලා තියෙනවා. විවර්තන රටා. ඒකෙන් ඔප්පු වෙනවා ඒක. කොහොම හරි ඒ වගේ ඉතා කුඩා අංශු ඕන කෙනෙක්ට පුළුවන්. හැබැයි අපිට පේන්නේ කුඩා අංශු. ඉතා කුඩා අංශු හයියෙන් යද්දී එයාලා තරංගයක් වෙනවා. ඒ හැදෙන තරංගේ තරංගායම තමයි ඩී බ්‍රොග්ලි තරංගය. ඒක හදන්නේ ප්ලාන්ක් නියදයේ බෙදීම අදාළ අංශුවේ ගම්ම්‍යතාවය. ගම්ම්‍යතාවය කියන්නේ ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය. SI ඒකක වලින් දැනෙන අනිවාර්යයි. එතකොට ප්ලාන්ක් නියදයේ මේක උඩ දීලා ඇති. 6.62යි 6 වැඩි කිරීම 10^34යි ජූල් තප්පර නේද? එන්න මේක දීලා ඇති උඩ. මේකේ 6.62යි 6 වැඩි කිරීම 10^34යි ජූල් තප්පර. ඒක මතක තියන් ඉන්න ඕනේ. අපිට අර ගණන් හදද්දි මතක හිටිනවා. ඒවා පාඩම් කරන් ඉන්න ඕනේ. අනිවාර්යෙන් දෙනවා. හරි. එතකොට කීයද? මේකනේ හරි. දාලා මෙහෙමයි. මෙමුකුත් නැහැ. හදන්න විතරයි තියෙන්නේ. 6.6 වැඩි කිරීම 10^34යි ජූල්. ඒක ඕනේ. ස්කන්ධය හැබැයි කිලෝග්‍රෑම් වලින් දාන්න වෙන්නේ. 3.1 මම හිතන්නේ කැපෙන්න වගේ දීලා තියෙන අරයත් එක්ක. 3.2 වැඩි කිරීම 28යි ග්‍රෑම් නම් 10^31යි කිලෝග්‍රෑම්. ඉලෙක්ට්‍රෝනයේ ස්කන්ධයත් 10^31යි කිලෝග්‍රෑම් වල යනවා. වැඩි කිරීම ප්‍රවේගය 3 වැඩි 10 කීයද? 6 නේ තියෙන්නේ. දාලා හදලා ගන්නකො උත්තරේ සුළු කිරීමක් විතරයි තියෙන්නේ. පාට උත්තරේ එන්නේ මීටර්ස් වලින්. මීටර්ස් ඊට පස්සේ නැනෝමීටර්. නැනෝ කියන්නේ 10^9 බලය. නැනෝ කියන්නේ 10^9 බලය. මීටර වලින් එන උත්තරේ නැනෝමීටර වලින් තියන්න. එච්චරයි. බලන්න හදලා කියන්න මට උත්තරේ කීයද එන්නේ කියලා. ආවද පිළිතුර? මේ කැපෙනවානේ. එකට 2යි. දෙක වෙදීම 3යි. දෙවෙනි උත්තරේ නේද? හරි. අපි දෙවෙනි උත්තරේ කියලා ගමු. අනිත් අයත් බලන්න ඒ කියනවා කියලා. ක්‍රමයනේ වැදගත් නේ. හරි. ඊළඟට යමු. සුළු කිරීම ටිකක් වේගවත් කරගන්න ඕනි. ස්කන්ධය හරි ඒක හරි. නම් වායුවක වාෂ්පයෙන් ග්‍රෑම් එච්චරක් පරිමාව 175ක්. කාම උෂ්ණත්වයේදී වායුවක මෞලික පරිමාව ඒක දීලා පරමාණුක ස්කන්ධය. ඒකට මතකද අපි මෞල ගාන සාමාන්‍යයෙන් හොයන විදිය. මෞල ගාන සමානයි පරිමාව බෙදීම මෞලික පරිමාව. මේ ගණනය කිරීම කරලා නැති අයට හම්බෙලා නැතුව ඇති තාම. ස්කන්ධය දීලානේ. පරිමාව දීලානේ 175යි ගන්න සෙන්ටිමීටර්. 175යි.
මෞලික පරිමාව දීලා ඒ කාමර ඒ උෂ්ණත්වයේදී ඒ පීඩනයේදීම මෞලික පරිමාව දෙන්න ඕන. ඉතින් හැබැයි ගන්න ඩෙසිමීටර් වලින් දීලා දෙන්න. ඒතරවා මෙහෙම කරන්න. ඒ ගණන් මේ කැපෙන්න නම් දෙකම මිලිලීටර් කරන්න 35000යි නේ. ගන්න ඩෙසිමීටර් ගන්න සෙන්ටිමීටර් ගන්න 35000. ඔය තියෙන්නේ මෞල ගාන. මෞල ගාන සමානනේ මේ ස්කන්ධය වෙදී මෞලික ස්කන්ධය. ස්කන්ධය දීලා මේ 0.575. 0.575යි බෙදීම මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධයට මේ අණුක ස්කන්ධය කියන්නේ. ඔකෙන් m හදන්න. m සමානයි උක්ත කරාම මොකද වෙන්නේ? m සමානයි 35000යි වැඩි කිරීම 0.575යි බෙදීම 100. මං කිලෝග්‍රෑම් ගන්න මොනකටවත් එහෙම මේ වෙන්නේ නැහැ. මොකද උඩ ග්‍රෑම් 15 ග්‍රෑම් කැපෙනවනේ. ඒකට ඒවා අනවශ්‍ය ඒවා කරන්න ඕනෙත් නැහැ. සාපේක්ෂ පරම ස්කන්ධයයි සාපේක්ෂ අනුක ස්කන්ධයයි අනුක හරි පරමාණු හරි. එතකොට 0.575 බෙදලා 175 නේ 175 වැඩි කරා නම් 35000කින් අපිට එනවා 115යි කියලා. එතකොට සාපේක්ෂ පරමාණු ස්කන්ධ 115යි. මම භාවිතා කරේ මොකද්ද? මෞල ගන්න සමානයි පරිමාව බෙදීම මෞලික පරිමාව. හරියට ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය වань. මතක තියාගන්න පරිමාවේදී උඩ පරිමාව මැනපු උෂ්ණත්ව පීඩනයේදීම මෞලික පරිමාව දෙන්න ඕන. නැත්තම් වෙනස් වෙනවා. ගැටලුවක් නැහැ නේද? ගණන් අනිවාර්යෙන් තනියමත් ආයෙ හදන්න. පාස් පේපර්ස් උත් කරන්න ඔය වගේ පේපර්ස් උත් කරන්න. පේපර්ස් කරලා බලන්න බෑ. අපි පාස් පේපර්ස් වල ඉගෙන ගත්ත දේවල් විභාගෙදි තනියම මිනිත්තුවකට අඩු කාලයකදී ටටක් ගාලා හදන්න පුළුවන් මට්ටමට ආවේ නැත්තම් ඇත්තටම ඒ ලෙවල් වලට ගිහිල්ලා තේරුමක් නැහැ. ඒ ලෙවල් කරගන්න බැරි වෙනවා, හිර වෙනවා. ඒ කියන්නේ මේ ගොඩාක් අඩු රිසල්ට් එකක් එන්නේ. ඒ කියන්නේ අපි වේගෙන් ඉක්මනට පේපර් එකක් තනියම කරලා අඩුම ගානේ ලකුණු 65 70 සීමාවට වඩා උඩට දැන් ඉඳලාම යන්න ඕනේ. මගේ අමාරු පේපර් එක. ලේසි එකක නම් 80 90 පන්නන්න ඕනේ. ඒ මට්ටම නැතුව ඒ ලෙවල් ලියලා වැඩක් නැහැ. බොහෝ දුරට ෆේල් හෝ S එකක් තමයි එන්නේ. ඒ ලෙවල් වල හැටි. ඒ ලෙවල් වලට ගියාම ගොඩක් රිසල්ට්ස් අඩු වෙනවා. සාමාන්‍යයෙන් 40 50 ඉන්න ගොඩාක් ළමයි ෆේල් වෙනවා ගොඩක් වෙලාවට. සමහරවිට S එකට එනවා අර ඒ ලෙවල් විභාගෙදී රිසල්ට් එක අපි හිතනට වඩා අඩු වෙන වෙලාවල් තමයි වැඩි. ඒ ලෙවල් වල හැටි තියෙන්නේ. ඒක ටෙන්ෂන් එකයි මේ තරංකාරීත්වය කියන ප්‍රශ්න එක පොඩ්ඩක් ඒ කියන්නේ අර අපි සූදානම් වෙද්දී අර මේ කාලේ උඩරිම යොදලා අර එකම දේ ළමයි ආයෙ කරන්නේ නැහැනේ කොච්චර ගණන් දැන් අපි සාමාන්‍යයෙන් එකපාරක් හදලා නිකන් ඉන්නවා. එහෙම නෙමෙයි. අර මම මුල් කාලේ ඉඳලම කිව්වේ 5 පාරක්වත් අඩුම ගන්න. ඒ අඩුම සමහර ළමයි 10 පාරක් විතර හරනවා. පාස් පේපර්ස් පොයින්ට්ස් හදා. එහෙම නොකර ඒ කියන්නේ අර හොඳම මට්ටමට ප්‍රැක්ටිස් එක නැතුව දැනුම ගොඩක් ඔළුවේ තියන් ගියාට ඒ ලෙවල් පාස් වෙන්නවත් බෑ. හොඳ රිසල්ට් එකට යන්න කලින් මුලින්ම පාස් වෙන්න ආින්න ඕනේ. ඒ මට්ටමටවත් යන්න බෑ. ඉතින් ඒක නිසා මේ දැන් ඔයගොල්ලෝ තමයි ඒක තේරෙන්නේ. කොහොමද ඒක තනියම තමයි දන්නේ. කියන්නේ පේපර් එකක් හදද්දී ලකුණු 80ට උඩට දාගන්න බැරි නම් ගණන් හදන වේගෙ මදි නැගෙන ඔයගොල්ලන්ගේ ප්‍රැක්ටිස් එක හොඳටම මදි. ඒක තමන්ටම ඒක අහුවෙන්නේ මේ පිට කාටවත් ඒක සාමාන්‍යයෙන් අහුවෙන්නේ නැහැ. ඒ නිසා එහෙම අහුණා නම් අනිවාර්යෙන් ටයිම් ටේබල් එකක් හදාගෙන වැඩ කරන එක ඩබල් කරන්න. දැන් ඔයගොල්ලෝ දවසට පැය
8ක් 9ක් නම් වැඩ කරන්නේ අඩුම ගානේ පැය 12කට 13කටවත් ගන්න ඕන. සමහර විභාගේ ලං වුණාම ළමයි පැය 15ක් වැඩ කරපු ළමයිත් ඉන්නවා. එහෙම ඉන්නවා ඉතින්. පැය ගාන කොහොමත් වැඩි වෙන්න ඕන ගොඩාක්. නැත්තම් මේ ප්‍රැක්ටිස් එක කරගන්න ඔයාලට හම්බෙන්නේ නැහැ. ඒ විදිහට මේ පේපර්ස් මම කරන්න බලන්න පුළුවන් තරම් අර ඔයගොල්ලෝ ඒක පොඩ්ඩක් හදා ගන්න ඕන. තනියම වැඩ කරලා තියරි විතරක් ඉගෙනගෙන කිසි තේරුමක් නැහැ අපේ ලෙවල් වලට. ලන්ඩන් විභාග වලට නම් තියරි වලින් සෑහෙන ලොකු රිසල්ට් එකකට යන්න පුළුවන්. ඒකක් නේද B එකකට යන්න පුළුවන්. අපේ විභාග වල ඒ ප්‍රමාණය මේ ලොකු ප්‍රැක්ටිස් එකක් නැතුව තියරි ගත්තම ගොඩාක් වෙලාවට S එකක්වත් ගන්න අමාරු මට. හරි ඕකේ. අපි යන් ඊළඟ වැඩේට. 14 වෙනි ප්‍රශ්නේ කැල්සියම් කාබනේට් 0.25 වැඩිපුර HCl දිය කර පංචක ද්‍රාවණයක් සාධන ලද. ද්‍රාවණයේ කැල්සියම් සාන්ද්‍රණය ppm. පොඩ්ඩක් මේක මතක තියාගන්න. මේක මේ පාර මේ ළඟ තිබ්බ ලන්ඩන් එකේ TEDxl එකේ මෙන්න මේ රිලේෂන්ෂිප් එක ආවා. මේක අපි කරලා තියෙනවා. මේක මේ විශේෂ එකක්. මේක ළමයි අමතක කරනවා සමහර වෙලාවට. 1 ppm සමානයි 1 ග්‍රෑම් 1 මිලිග්‍රෑම් ඝන ඩෙසිමීටරයට. ලීටරයක මිලිග්‍රෑම් එකක් තියෙනවා කියන එක තමයි 1 ppm. තව ක්‍රම දෙනවා. 1 ppm කියන්නේ මිලියනයකින් එකක්. කොටස් මිලියනයකින් එයාලා එක්කෙනෙක් ඉන්නවා නම් ඒත් 1 ppm. ඒක හරි. parts per million නේ. ඒත් අපේ රටවල ඒ විදිහට හිතනට වඩා ඝන ඩෙසිමීටරයට මිලිග්‍රෑම් එකක් කියන්නේ ppm එකයි කියන එක තමයි ගොඩක් වෙලාට ඕන. හරි. මෙහෙම කරා නම් හරි. කැල්සියම් අයන සාන්ද්‍රණය නෙවෙයි. කැල්සියම් කාබනේට් එකක කැල්සියම් ස්කන්ධය කොච්චරක් තියෙනවද කියලා බලමු. කැල්සියම් කාබනේට් වල මෞලික ස්කන්ධය 100යි. 100ක කැල්සියම් ස්කන්ධය 40යි. කැල්සියම් කාබනේට් මවුල එකක ස්කන්ධය 100යි නේ. කැල්සියම් ඒක ඇතුලේ තියෙන්නේ ග්‍රෑම් 40යි නේ. එතකොට 100ට 40. ස්කන්ධ භාගය කැල්සියම් කාබනේට් ඇතුලේ කැල්සියම්ගේ ස්කන්ධ භාගය 140. 100ක 40 නම් කැල්සියම් කාබනේට් 0.25ක තියෙන කැල්සියම් ස්කන්ධය වාට මේකෙන් එනවා. මේ 0.25 ඇතුලේ තියෙන කැල්සියම් ස්කන්ධය වාට එනවා. හරිද? ඊට පස්සේ දැන් මේ ස්කන්ධේ ග්‍රෑම් නේ කැල්සියම් මිලිග්‍රෑම් කරන්න 1000න් වැඩි කරා. 10න් වැඩි කරාම මිලිග්‍රෑම් වෙනවා. දැන් කැල්සියම් 0.25 ඇතුලේ තියෙන කැල්සියම් ස්කන්ධය ඔන්න මිලිග්‍රෑම් වුණා. ඒකට ඕක හදලා තියෙන්නේ අන්තිමට 500ක ද්‍රාවණයක්. හරිද? 500ක ඔච්චර නම් ඒ කියන්නේ ඕක දිය කරලා තියෙන්නේ මුළු ද්‍රාවණේ 500ක 500ක ඔච්චර නම් 1000ක කොච්චරද? මොකද අපිට ඕන ඝන ඩෙසිමීටරයක තියෙන මිලිග්‍රෑම් කැල්සියම්. ඒක තමයි ppm කියන්නේ. ඔය සුළු කිරීම කරොත් උත්තරේ එන්නේ. ස්ටෙප් බයි ස්ටෙප් හදන්න එපා. MCQ වල පාඩුයි ගොඩක්. මෙහෙම කරාම කැපෙනවත් නේ. 500ට 1000 මෙතන කැපුවම 2යි. බිංදු දෙකට මේක අපපුවම 10යි. 10 ඒවා 40ක් 400යි. 402ක් 800යි. 800 වැඩි කිරීම 0.25 කියන්නේ 4න් 5. ඒක 200යි. ppm 200ක් තියෙන මේකනේ. 0.2 වැඩි හිතන්න එපා. 200ක් මේ ගන්න. ඒ 0.2 ඇත්තේ මේ කැල්සියම් හරි මේ කවුරු හරි හරියටම අපි 40 මේ දල වශයෙන් මෞලික ස්කන්ධයනේ අපි ගත්තේ දශම ගත්තේ නැහැ නේ. ඒක වෙන්නේ නැති. එච්චරයි. ඔයා ගන්න ඕන ඝන ඩෙසිමීටරයක තියෙන්න ඕන කැල්සියම් මිලිග්‍රෑම් ගන්න. එච්චර. එතන ඔගේ මවුල හොයලා යන්න ඕනේ නැහැ. ඔය විදිහට හැදුවකින්
මේ ගාන ඔක්සිකරණ කොටස අර මේ ළමයෙක්ට දෙන්නෙක්ට කරලා නැහැනේ තාම. ඒ නිසා අපි ඒක පොඩ්ඩක් තියමු. අනිත් ළමයින්ට පුළුවන් අය කරන්න ගැන ඔයගොල්ලෝ කරලා ඉවරයි. ඒ සමහරට කලින් පේපර් එක හරියට කරනවා. මේ මම මේ කතාව සාකච්ඡා කරන්න ආයේ මං කිව්වේ දවස් දෙකකින් මේ සති 3කින් වගේ ආයෙ පේපර් එකක් කරනවා කියලා. ඒක කරද්දි ඒක ඩිස්කස් කරද්දි මම මේක අනිවාර්යෙන් ඩිස්කස් කරනවා. මම හිතන්නේ මේ ඒ වෙද්දි මම ගණනය කිරීම වැඩ ඉවර කරලා තියෙයි මේ අපේ සෙන්සුරාද ක්ලාස් එකේ. එතකොට මම ආයේ කතා කරනවා. දැනට ඒක තියන්න පුළුවන් අය හදන්න. ඒක ඔක්සිකරණ ඔක්සිහරණ. පර්මැංගනේට් වලින් ඔක්සැලේට් කාබන් ඩයොක්සයිඩ් වල ඔක්සිකරණය කරන එක නෙවෙයි කරන්නේ. ඒක මට පොඩ්ඩක් මතක් කරන්න 15 පොඩ්ඩක් මාක් කරලා තියන්න. මම අර සාමාන්‍ය ගණනය කිරීම කළා. ඔක්සිජන් ඔක්සියන ගැන කෙලින් ඊළඟ පාඩම් එක නිසා මේක ටිකක් තියෙනවා. හරි. ප්‍රකාශ සත්‍යය සුදු ආලෝකයේ සන්තති වර්ණවලියක් හරි රේඛා නෙමේ සන්තති. හයිඩ්‍රජන් ඉවහති ලයිමාන් ශ්‍රේණිය විද්‍යුත් චුම්බන ලයිමාන් හිටියේ කොහෙද? ලයිමාන් හිටියේ පාරජම්බුල. දෝරක් අනිත් පැත්තනේ. ඒක වැරදි. පාරජම්බුල හිටියේනේ. UV වල. හයිඩ්‍රජන් ඇල්ෆා දෘශ්‍යපරාසයේ රතු අවම ශක්තිය රතුනේ H ඇල්ෆා වැරදි. සංඛ්‍යාතය ආරෝහණය වන පිළිවෙල විදුලි චුම්බක තරංග වලින් ලැබෙන චුම්බක වර්ණන. ආරෝහණ හෝ අවරෝහණය ගැටලුවක් නැහැ. A සහ D. පිළිතුර 4. ඊළඟ ප්‍රශ්නය I2 ජලීය KI තුළ ද්‍රවණය කිරීමෙන් ලැබෙන ද්‍රාවණයක අන්තර් අණු බල. ඒ කියන්නේ ද්විතික බල. ද්විධාව ප්‍රේද්‍රව අයිරින අර හොඳට මේ ඒ කියන්නේ නිර්ද්‍රවීයව ඉන්න I2ව මෙහෙම ඍණ ධන බවට ප්‍රේරණය කරනවා. එතකොට මේක ප්‍රේරිත ද්විධාව. පොඩි ගැටලුවක් තියෙනවා. අයනනේ මේ KI කියන්නේ අයන K ධන අයිරින. අයන වලින් තමයි ප්‍රේරණය කරන්නේ. එතකොට ද්විධාව ප්‍රේරිත නෙමෙයි අයන ප්‍රේරිත. ජලාණුවකින් කරනවා නම් ද්විධාව ප්‍රේරිත. මේක අයන ප්‍රේරිත. ඒ නිසා ඒ වැරදි. ද්විධාවයක් නැහැ. අයන වලිනුයි ප්‍රේරණය කරන්නේ ද්විධාවය. අයන ප්‍රේරිත. හයිඩ්‍රජන් බන්ධන කොහෙත්ම නැහැනේ. හයිඩ්‍රජන් බන්ධන හදන්න අණුවක තියෙනවනේ FON ට බැඳුණු හයිඩ්‍රජන් කෙනෙක්. එහෙම නැහැ. අයන ප්‍රේරිත ආන්සි හරි. ද්විධාව ඔව්. ඇයි මේ ද්විධාව හැදෙන්න පුළුවන් මෙහෙම. හැබැයි ප්‍රේරිත ද්විධාව ප්‍රේරිත ද්විධාව. ඒ කියන්නේ මෙහෙම ද්විධාවයක් ප්‍රේරණය වෙනවා. තව අයඩීන් කෙනෙක් නිර්ද්‍රවීය කෙනෙක් නිසා ප්‍රේරණය වෙනවා. මේ දෙන්න අතර හැදෙනවා. හැබැයි මේ මෙතන පොඩි අඩුවක් තියෙනවා. ප්‍රේරිත ද්විධාව ප්‍රේරිත ද්විධාව කියලා කියන්න ඕනේ. හැබැයි කමක් නැහැ. මොකද ප්‍රේරණය වුණාට පස්සේ මෙයා ද්විධාවයක් මෙයා ද්විධාවයක් නේ. ඒ දෙන්න අතර හැදෙනවනේ අපි එක් ගමු හරි කියලා. CD ගමු. CD උත්තරේ 3. පිළිතුර 3. හරි. මොන හරි බෑ වගේ නම් අනිවාර්යෙන් ආයෙ බලලා හදා ගන්න. ටේප් එකක් කිරීමේ අරමුණ නිකම්ම කරලා කතා කරන එක නෙමෙයි. ඒවල ලියන්න. කොළ මොන හරි අරගෙන ලියලා. මොකද මේවම නේ එල්ලවලට එන්නේ. ඒවම් බැරිනොත් ලොකු අපරාධයක් කරලත් නේ යන්නේ ගොඩක් ඩිස්කස් කරලා. ඒ වගේම බෑ වගේ තියෙනවනේ අනිවාර්යෙන් ඒවලට යන්න ආයෙ තේසුරු පොතේ ඒ කොටස කරන්න. පොයින්ට්ස් මතක් කරලා ආයෙ තියරිය ටිකක් බලන්න. අමතක වෙන්න දෙන්න එපා. දැන් කාලේ ඒවා කරද්දි මුල් ඒවා අමතක වෙන්න දෙන්න එපා. ඒකට නිකම්ම ලකුණු ටිකක් නැති වෙනවනේ. ඒකයි මේ මුල් ඒවා නිතර කරන්න ඕනේ. ඇල්ෆා බීටා ගෑමා කිරණ සම්බන්ධයෙන් කුණු ප්‍රකාශ සත්‍ය වේද? එකම ප්‍රබල චුම්බක ක්ෂේත්‍රයේදී බීටා කිරණ අනෙක වඩා වැඩි. බර අඩු කෙනා වැඩියෙන්ම හැරෙනවා.
ධන ඍණ ප්ලේට්ස් තුනක් තිබ්බොත් ගැමා යනවා එහෙමම ගැමා අංශුවක්වත් නෙමෙයි. දන්නවනේ හැරෙන්න අනිවාර්යෙන් ආරෝපණයක් තියෙන අංශු වෙන්න ඕනේ. බීටා ගොඩාක් හැරෙනවා. ඇයි? බර ගොඩක් අඩුයි. විදුලි ක්ෂේත්‍රය තුළ ධනකට ගොඩක් හැරෙනවා. ඇල්ෆා හැරෙනවා පොඩ්ඩක්. ඍණ පැත්තට. වැඩිපුරම හැරෙන්නේ බීටා. බීටා ඍණ ඉලෙක්ට්‍රෝන. දන්නවනේ බීටා කියන එක වැරදි. ෆිසික්ස් වල ඔයගොල්ලෝ ඉගෙන ගන්නේ. බීටා ධන බීටා ඍණ කියලා දෙකක් තියෙනවා. බීටා ඍණ ඉලෙක්ට්‍රෝන බීටා ධන පොසිට්‍රෝන. මේ ඉලෙක්ට්‍රෝන හැබැයි කෙමිස්ට්‍රි වල පොඩි අඩුවක් තියෙනවා. ඒගොල්ලෝ බීටා කියන්නේ ඉලෙක්ට්‍රෝන වලට. ඒක පොඩ්ඩක් වැරදි. ඒත් අපි එහෙම හිතලා ගමු. මේ බර අඩුම නිසායි වැඩියෙන්ම හැරෙන්නේ. විකර්ශීලී ප්‍රභාවයෙන් කියන එක විතර මේක අපි දන්නේ නැහැ. එහෙම කියන්න බෑ. සමහර අය ඇල්ෆා විතරයි. සමහර අය බීටා විතරයි. සමහර අය හැබැයි ගැමා නම් ඒ දෙකෙන් එකක් එන්න ඕනේ. හරිද? අපිට කියන්න බෑ ඒ තුනම එකම ගන්නට දෙන්න. ඒක එක අය වෙනස්. වැරදි. ඒක උඩ එකෙන් අපිට අහුණා. හරි. A සහ D උත්තරේ 4. A සහ D පිළිතුර 4. 18ට පිළිතුර 4. පාද ප්‍රකාශ සලකා බලන්න H2O ස්ථාපාංකයේ H2ට වඩා වැඩි නෑ. H2O වල වැඩිනේ මේ ද්විතීයික බන්ධන ප්‍රබලතාවය. H2O හයිඩ්‍රජන් බන්ධන H2S ද්විතීයික හයිඩ්‍රජන් බන්ධන ප්‍රබලයි. ඒ නිසා H2O ස්ථාපාංකයේ H2O වැඩි වැරදි. H2O ගේ වැඩි. H2S බන්ධන කෝණය බන්ධන කණ්ඩෝට දෙන්නම 100 දල වශයෙන් 105 දෙන්නම කෝණික. මතද ඕක මං හිතන්නේ මං කියලා දුන්නා ඒ කාලේ ප්‍රශ්න කරද්දී. දෙන්නම කෝණික නම් මධ්‍ය පරමාණුව බලන්න මම මේ හරිම පොයින්ට් එක නෙමෙයි කෙටි පොයින්ට් එක කියන්නේ. මධ්‍ය පරමාණුව ලොකු කෙනාගේ කෝණය පොඩි. එතකොට මෙයාගේ කෝණය වැඩි. දෙන්නම දල වශයෙන් 105යි. මධ්‍ය පරමාණු පොඩි කෙනාගේ කෝණය වැඩි. මේ වැඩි කියලා ගන්න. ඕකට හේතුව නම් අර මේ මධ්‍ය පරමාණු පොඩි වුණාම මේ ඉලෙක්ට්‍රෝන මේ බන්ධන ඉලෙක්ට්‍රෝන ලං වෙනවා. එතකොට විකර්ෂණ වැඩි වෙනවා. එතකොට මෙයාගේ බන්ධන කෝණය අරයට වඩා සාපේක්ෂව වැඩි වෙනවා. මේක හරිනේ. H2O ගෙන වැඩි. හරි. ඒකත් අපි වෙනම ප්‍රශ්නයක් විදිහට තියරි කරා. මතකද? HF ගේ ප්‍රබල වුණාට එක හයිඩ්‍රජන් බන්ධනයක් H2O වටේ බන්ධන 4යි අරයාගේ 2යි බන්ධනකාර වැඩි නිසා H2O ගේ තාපාංකය වැඩි. හොඳම අපේ A level ටාගට් එකක් රචනා ස්ට්‍රක්චර් වලට විස්තර කරන්න එන්න. මේක හරි. විශේෂයෙන්ම FON තමයි එන්නේ. BCD තුනම හරි උත්තරේ 5ට යමු. ඒක මේක අපු හොඳම ප්‍රශ්නයක්. මේ පොයින්ට් එක මාර්ම වැදගත්. බලන්න මේක ඔයගොල්ලන්ගේ ස්ට්‍රක්චර් එකකට එනවා අනිවාර්යයෙන්. විස්තර කරන්න දෙන්නත් මේ හේතුලිය. මේකත් එහෙමයි. මේ ප්‍රශ්නේ තමයි මම හිතන්නේ මේ මේකේ තියෙන ගෝල්ඩන් ප්‍රශ්නේ කියන්නේ. අලුත්ම හොඳම පොයින්ට්ස් ටික දාලා හදලා තියෙන එක. ගොඩක් හොඳ ප්‍රශ්නයක් මේ 19. අලුත් පොයින්ට්ස් ගොඩක් තියෙනවා. මම රෙඩොක්ස් කරන්නේ මේක පොඩ්ඩක් මාක් කරලා තියාගන්න අපි කරමු ආයේ. දවස් සති 3කින් පස්සේ ආයේ කතා කරද්දි පේපර් එකක් කතා කරමු. පොඩ්ඩක් මාක් කරලා තියාගන්න විශ්සේ. හරි නේද? අපි යමු ඊළඟ වැඩේට. හරි වැරදි ටික නේ. එක් පරමාණුක සමාන කොණ්ඩමංක සහිත ඉලෙක්ට්‍රෝන දෙකක් නෑ. ඒක පොයින්ට් එකක් නෙනේ. මේවා හැදුවෙම කොණ්ඩමංක හැදුවෙම දෙන්නෙක්ගේ ඉලෙක්ට්‍රෝන දෙකකට සමාන කොණ්ඩමංක නැති වෙන්නේ. මේක සම්පූර්ණයෙන් වැරදි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනයකට ඩෙන්ටිටි එකක්. මේ විශේෂ හඳුනා ගැනීම. එක ඉලෙක්ට්‍රෝනයක් තව කෙනකින් වෙනස් කරන්න තමයි කොණ්ඩමංක හැදුවේ. ඉතින් සමාන දෙන්නෙක් කොහෙත්ම ඉන්නේ.
පරමාණු කාක ඔව් ඒක හරි. ඉතින් ඒකනේ ධන භාග ඍණ භාග කියලා වෙනස් කරන්නේ. වැරදි හරි උත්තරේ 4. වැරදි ලෝකේ වැඩිම තාපාංග තියෙන්නේ මිනිරන් වලට එයා පරමාණුක සාසංයුජ දැලිසක් සාසංයුජ ඒවා අයනික නෙමෙයි ඉන්සයිට් වැරදි අපි කතා කරලා තිනවා තියරි වලදී ওই පොයින්ට්ස් විභාගයට A level වලටත් එනවා කියලා සාසංයුජ දැලිස් වේසන සාදේ වැරදි මිනිරන් දියමන්ති තනි දැලිස් සිලිකේට් දැලිස් උත්තරේ 5 දෙකම වැරදි silicon phosphorus silicon phosphorus සිලිකන් කීයද? 4 5 6 එහෙමනේ යන්නේ. 1 2 3 4 5 6. 4 5 6. සල්ෆර් ඒ දෙන්න අතර තමයි ඒක හරි. අර ප්‍රථම ආයනිකන ශක්තිය හැඩයෙන් ගන්න. සල්ෆර් පරමාණුයේ සාසංගරයන් අතර නෑ. සල්ෆර් ඒ දෙන්නට වඩා පොඩි. වාවත වගුවේ පිරියඩ් එකක ආවර්තයක වමේ සිට දකුණට යද්දී අරය කුඩා වෙනවා. සල්ෆර් පොඩිම. සල්ෆර්නේ දකුණේම ඉන්නේ. ඒක වැරදි. මේක අරයෙන් නෙමෙයිනේ ඔය වෙනස කියන්නේ. අර සිග්සැග් වල ඔය අවුල කියන්නේ මතකයිනේ. අරයෙන් නෙමෙයි. අරයෙන් තමයි ඉස්සර පැහැදිලි කරේ. ඒකට වඩා අලුත් දෙයක් ආවා මොකද්ද? සල්ෆර්ගේ වඩා පොස්පරස්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ ස්ථායි නිසා ඔය වෙනස උනේ. ඒවා මම වැඩිපුර විස්තර කරන්න යන්නේ. අමතක නම් මගෙන් අහන්න. මම දැන්ට ඉක්මනට එකකින් ඉස්සරහට යනවා. මොකද ඒවා ගොඩක් කරලා තියෙන නිසා කලින්. පිළිතුර 3. හරි වැරදි කියන්නේ 3නේ. ඒවත් මතක තියන්න ඕන. AgCl AgBl ට අයනිකයි. AgCl AgBl ට අයනිකයි. අයනික වැඩි වෙන්නේ හැබැයි විවිධතාව වෙනස වැඩි වෙද්දිනේ. Cl ගේ විවිධතාව Ag ට වඩා ගොඩක් වැඩි. හැබැයි විශාලත්වය අනු කියනවා. විවිධතාව වෙනසෙන් ගන්න නැතුව බන්ධන දෙකෙන් ගත්තා නම් හරි ගන්න. AgBr ගේ අයනික තමයි. AgBr නේ අයනේ Br පරමාණු ගොඩක් ලොකුයිනේ. අපි AgBr වල අයනිකතාවය වැඩි කියලා ගත්තොත් ඔතන ලොකු ප්‍රශ්නයක් තියෙන තැන. සමහර ප්‍රශ්නවලදී අපි ගන්නේ බන්ධන දෙකකින්. සමහර ඒවා ගන්න විවිධතා වෙනසෙන්. අපි මේ ඩිරෙක්ට් පොයින්ට් එක යනවා. ඩිරෙක්ට් පොයින්ට් එක අයනික බව කියන විවිධතා වෙනස. විවිධතා වෙනස වැඩි AgCl. මේක හරි කියලා ගන්න. පොඩි හැබැයි සැකයක් තියෙනවා. උඩ හරි කියලා ගන්න. Cl ඍණ වලට වඩා Br- අයනය විශාලයි. ඒකත් හරි. හැබැයි ඔය දෙන්න අතර සම්බන්ධයක් නැහැ. දෙවැන්නෙන් පළවෙනි පහදා දෙන්නේ නැහැ ඇත්තට. උත්තරේ 2. H2O2 වියෝජනයේ ද්විධාකරණය. ඔකත් ඔක්සිජන් හැබැයි ද්විධාකරණයක් තමයි. H2O2 ඔක්සිකාරකයක් වෙන්න ඔව්. ඔයාලට මතක ඇති පෙරොක්සයිඩ් H2O2 කියන පෙරොක්සයිඩයනේ. ඔක්සිජන්ටයි ජලයේ ඔක්සයිඩ්ටයි යනවා. ඒතකොට ඍණ කීයද? 1 බිඳුවටයි ඍණ 2ටයි යනවා. එකම කෙනා ඔක්සිකරණයටයි ඔක්සිහරණයට යෑම ද්විධාකරණය. උත්තර 1 දෙවැන්නේ පළවෙන්න පහදා දෙන්න. උත්තර 1. හරි. බලන්න පේපර් කරද්දී ගොඩාක් පරණ දැනුම මතක් වෙනවා. මන් ටිකක් හයියෙන් ගියා. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් මගෙන් ඕන්ලාග මැසේජ් දාලා අහගන්න. බැරි ඒවා තියෙනවා නම් ආයෙ පාරක් ඒක රිවයිස් කරන්න. තමයි වැදගත් දේ. අපි ඔය වගේ පේපර්ස් තව කරනවා. තව ටික දවසකින් ආයෙ එකක් කරමු. හරි. ප්‍රශ්න තියෙනවා අහන්න පුළුවන්. නැත්නම් අපිට දැන් ඉවර කරන්න පුළුවන්. හෙට උදේ 11ට එනම් තියාගමු. මොන හරි අවුලක් තියෙනවා නම් කියන්න. හැබැයි මට හිතන විදිහට ඔක්කොම ළමයිට එන්න පුළුවන්. හොඳම වෙලාව දැන්ට මට තේරෙන විදිහට 11 තමයි. හැබැයි තියරි කරන්න හෙට. මට ඕනේ ඕගනික් තව පොඩ්ඩනේ තියෙන ඉක්මනට ඕගනික් ටික ඉවර කරගෙන මේ ඒකේ ප්‍රශ්න කරන ගමන් ෆිසිකල් වලට මේන් ලියන්නයි මට ඕනේ. ඒක බලමු. එච්චරයි නේද? පේපර් එකේ එච්චරයිනේ තියෙන්නේ අපිට. ඉවරයි. හරි. එහෙනම් හෙට කරමු අපේ ක්ලාස් එක. අපි දැන්ට වැඩේ නවත්තමු.